මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. ආදි අෂ්ටක සීලය සමාදන් වෙන්න নমස්කාරය කියනවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං शरणं गच्छामि බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि සංඝං शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि विसुनावाचा वेरमणि सिक्खापदं समादियामि विसुनावाचा वेरमणि सिक्खापदं समादियामि हरुषावाचा वेरमणि सिक्खापदं समादियामि हरुषावाचा वेरमणि सिक्खापदं समादियामि संभप्पलापा वेरमणि सिक्खापदं समादियामि संभप्पलापा वेरमणि सिक्खापदं समादियामि इच्छा आजीवा वेरमणि सिक्खापदं समादियामि इच्छा आजीवा वेरमणि सिक्खापदं समादियामि विसरणेन सद्धिन्या जीवर्थमगशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादे धम्मं समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता तद्धम्मं मुनिराजस्य शृण्वन्तु सर्गमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स जाति मरण संसारं जीवजन्ति पुनः पुनः इत्था भावं यथा भावं अविद्यायैव साधति अविद्याहं महामोहो येनिदं संस्थितं चिरं विद्यागता च ये सन्ता न गच्छन्ति पुनः भवन्ति. සදහවත් පින්තුනි, ජීවිතය කියලා කියන්නේ උපතත් මරණයත් අතර කාල පරිච්ඡේදයයි. සංසාරය කියලා කියන්නේ උපතත් මරණයත් අතර කරකැවිල්ලයි. මේ දෙක අතර සම්බන්ධතාව මතු කරලා දක්වන අන්දමේ ගාථා දෙකක් තමයි අපි අද මේ
6 වෙනි පටිච්චසමුප්පාද ධර්ම දේශනාවට මාතෘකාව හැටියට ඉදිරියට ගත්තේ. මේ ගාථා දෙක ඇවිලත් වන්නේ සුත්ත නිපාතේ ද්වේතානුපස්සනා සූත්‍රය. ගැඹුරු ධර්ම කාරණා රාශියක් අඩංගු වන මේ සූත්‍රයේ කෙටි නිදාන කතාව තුල මහා ධර්ම තේජසක් ගැඹුරට තියෙනවා. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පැවැත් නුවර පූර්වාරාමේ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ වාසය කරන අවස්ථාවක්. මේ පින්නතුන් 100ට නඩා ගන්න බලන්න පුන්සඳ බබලෙන පුන් පොහොව දවසක රාත්‍රියක භාග්‍යවතුන් වහන්සේ පිසු සංඝයා වහන්සේලා පිරිවරාගෙන එලි මහණේ වැඩ ඉන්නවා. නිහඬව නිසල්මන්ව සාවධානව සිටින ඒ විශ්ව සංඝයා වහන්සේලා දෙස බුදු ඇසින් ඒ සිසාරා බැල්මක් කෙරලා බුදුරජාණන් වහන්සේ ගැඹුරු දේශනාවකට මුල පුරන මේ විදිහට මහණෙනි සම්බෝධිය කරාගෙන යන යම් ආර්ය නෛර්යානික කුසල ධර්ම වෙත්නම් ඒවා ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ආසන්න ප්‍රතිඵලය මොකක්ද කියලා යම් කෙනෙක් අහුවොත් මෙන්න මෙහෙම පිළිතුරු දිය යුතුයි. යාවදේව ද්වේතානං ධම්මානං යථා භූතං ඥානාය. උදේ යුගල වශයෙන් පිහිටි දෙකක් වශයෙන් යුගල වශයෙන් පිහිටි ධර්මයන්ගේ යථා භූත අවබෝධය සඳහායි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා කිංච ද්වේතං වදේත. මොකද්ද මේ ද්වේතාව කියලා කියන්නේ? මොනේ ද්වේතාව කියන කෙනා බුදුරජාණන් වහන්සේ ඊට නිදර්ශනයක් දීමෙන්ම තේරුම් කරනවා සංඝයා වහන්සේලාට. ඉදං දුක්ඛං අයං දුක්ඛ සමුදයෝති අයං ඒකානුපස්සන. මේ දුකේ හට ගැන්ම යනු මේ ඒකානුපස්සනාව. අයං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති අයං ဒ ුතියාන්තස්ස. මේ දුක්ඛ නිරෝධය මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යන මේ දෙවෙනි අනුපස්සනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මනමින් මේ කියාපු ද්වේතානුපස්සනාව පිළිබඳව මනමින් මෙනෙහි කරන අප්‍රමාදීව වීරිය වඩන අකුසල් දුරු කිරීමේ යෙදෙන ඒ භික්ෂුවකට බලාපොරොත්තු විය හැකි ඵල දෙකක් තියෙනවා. එක්ක මෙලොවම අරහත් ඵලය, උපාදානයමක් ශේෂ වී ඇතොත් අනාගාමී ඵලය. එහෙම ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ අර චතුරාර්ය සත්‍යයට අදාළව ගාථා 4ක් ඊළඟට ප්‍රකාශ කරන ශ්‍රී මුක දේශනාව වශයෙන්. ඊළඟට නැවතත් සංඝයා වහන්සේලාට මෙහෙම වදාලා යම් කෙනෙක් ඇහුවොත් මනමින් ද්වේතානුපස්සනාවේදී මේ තවත් ක්‍රමයක් තිබේද කියලා තියනවා කියලා කියන්ටෝ. කියලා ඔන්න ඊළඟට ඒ ක්‍රමයේ ප්‍රකාශන දෙවෙනි ක්‍රමයක්. යම් කිංචි දුක්ඛං සම්භෝති සබ්බං උපදීපච්චය. පතිනං තේව අශේෂ විරාග නිරෝධා නැති දුක්ඛස සම්භව. යම් තාක් දුකක් හට ගන්නවා නම් ඒ සියල්ල උපදීනම් වූ මේ පිනතුන්ට කෙටියෙන් සලකා ගන්න මේ දීර්ඝ සංසාරේ අපි වත්කම් හැටියට එක රැස් කරගත්තු පංච උපාදානස්කන්ධයමයි උපදී හැටියට දැක්වෙන්නේ. එතකොට මේ සියලුම දුක්ඛ ස්කන්ධයට හේතු හැටියට බුදුරජාණන් දක්වන්නේ ඒ උපාදානස්කන්ධ පහමයි. එතකොට ඒ උපාදීන්ගේ නිරවශේෂ ප්‍රහාණයෙන්ම නැති කිරීම මෙන්ම අශේෂ විරාග නිරෝධායව නිරුද්ධ කිරීමෙන්ම දුකේ හටගැන්මක් නැත. ඉතින් ඔන්න ඔය විදිහට මේ සූත්‍රයේ අනුපස්සනා 16ක්ම අඩංගු වෙනවා. ඒක විශේෂත්වයේ තියෙන්නේ හැම අනුපස්සනාවක්ම වාගේ අර විදිහට ආරම්භ වෙනවා. තවත් අනුපස්සනාවක් තිබෙ හැකිද කියලා අහුවොත් මෙන්න මෙහෙම කියන්න කියලා ඔය විදිහටයි ඉදිරිපත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ගද්‍ය පාඨයකින් ඒ කාරණය හඳුන්වලා ඊළඟට ඊට අදාළව වටිනා ගාථාවක් දෙකක් හෝ ගාථා 3-4ක් පවා ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ දීර්ඝ සූත්‍රය ඔක්කොම කියන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් විශේෂත්වය තියෙන්නේ ඒ දේශනාව අහලා ඉවර වෙනකොට ඒ අසාහිත්‍ය 69ක් එහෙම ආශ්‍රමයන් ඡේකල උතුම් රාජ්‍ය ලැබුවා කියලා කියනවා. ඒ තරම් වටිනා දේශනාවක්. අන්නේ කියාපු දේශනාවේ 3 වෙනි අනුපස්සනාවයි අපි අද මාතෘකාව හැටියට ගත්තේ. ඒ ගාථා ටික ඉදිරිපත් කරන්න බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ඉදිරිපත් වදාළ ගද්‍ය පාඨය තමයි මෙන්න මේක. යං කිංච දුක්ඛං සම්භෝති සබ්බං අවිජ්ජාපච්චය. අවිජ්ජායත් ඒ වාසේස විරාග නිරෝධා නැති දුක්ඛ සම්භවෝ. සම්සාර දුකක් ඇති වෙනවා නම්
ඒ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අවිද්‍යාව නිසා. අවිද්‍යාවේ අශේෂ විරාග නිරෝධයෙන් දුක යට ගැනීමක් නැත. එහෙම කියලා තමයි යන අර අපි ප්‍රකාශ කළ ගාථාදික වදාළේ ජාති මරණ සංසාරං මේ වදන්ති පුනප්පුනං ඉත භාවඤ්ඤතා භාවං අවිජ්ජායේව සාගති. උපතත් මරණයත් මෙසේ බවත් අන්සේ බවත් අතර මාරු වීමක් මන මේ සංසාරෙහි යම් කෙනෙක් නැවත නැවත ගමන් කරද්ද එය අවිද්‍යාවගේම ගමන. අවිද්‍යාහං මහා මෝහෝ යේනිදං සංසිතං චිරං. අවිද්‍යාවම තමයි මහා මෝහය මුලාව. යම් ඒ නිසයි මේ දීර්ඝ කාලයක් සංසාරයේ පරිසරයි. අවිද්‍යාවගතාතේ සත්තා නාගච්ඡන්ති පුනප්පං. විද්‍යාව පහළ කරගත්තා වූ සත්‍යෝ නැවත පුනක් භවයට නොයි. ඔන්න එතකොට ගාථා දෙකේ මේ ගාථා දෙක පිළිබඳ හොඳ විවරණයක් කරන්න අපි අදහස් කරනවා. පහුගිය දේශනාවේ යන්තමින් මතු කරගත්තු ඉතාමත්ම වටිනා සූත්‍ර දේශනාවක් වඩා සවිස්තරව ඉදිරිපත් කරන්න. මොකද්ද? කච්චායන ගොත්ත සූත්‍රය. නිදාන සංගීත නිදාන සංගීතය දැක්කේ. මේ සූත්‍රයේ එදාන හිතිය පින්නතුන්ට සලකා ගන්න පුළුවන් වෙන අපි සවිස්තරව කියනවා. මෙහෙමයි ආරම්භ වෙන්නේ. කච්චායන ගොත්ත කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් අහනවා සම්මාදිට්ඨි බන්තේ උච්චති චිත්තාවතානකෝ බන්තේ සම්මාදිට්ඨි උච්චති. ස්වාමීනි සම්මාදිට්ඨි කියලා කියනවා. කෙතකින්ද ස්වාමීනි මේ සම්මාදිට්ඨියට එක්ක වෙන්නේ? ඔන්න ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තේනිසිතෝ khāයං කච්චායන ලෝකෝ යේ භුයේන අතිතං චේව නසිතං. මේ ලෝකේ එහෙම නැත්නම් මේ ලෝකයා දෘෂ්ටි දෙකක් ඇතුළු කරගෙනයි සිටින්නේ. මොකද්ද? එක්ක අස්තිත්වය එහෙම නැත්නම් නාස්තිත්වය. ඇත සහ නැත යන දෘෂ්ටි දෙකක් වට හේතු වෙලා ලෝකයා ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා බුදුම විදියේ මැදුම් මඟ ලෝක සමුදයං කෝ කච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්ථිතා සානහෝති. කච්චායන ලෝකේ හටගෙන යථා භූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න උට ලෝකයේ පිළිබඳව නැත යන ඒ දෘෂ්ටිය නැති වෙලා යනවා. ඊළඟට අනිත් පැත්තට කියනවා ලෝක නිරෝධං කෝ කච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ. ලෝක නිරෝධය යථා භූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දක්න උට යා ලෝකේ අත්ථිතා සානහෝති. ලෝකේ ඇත සියල්ල ඇත යන දෘෂ්ටිය නැති වෙලා යනවා. මේ කියන්නේ මේ පිණිස සලකා ගන්න ශාස්ත්‍රෝක්තයේ දෘෂ්ටි දෙකයි. ඊළඟට තවදුරටත් බුදුරජාණන් ප්‍රකාශ කරනවා ලෝකයාගේ වැඩි වශයෙන්ම මෙන්න මේ විදිහට පුරුදු වෙලා තින්නේ. ඒ 아무තු වචන කීපයක් සඳහන් වෙනවා. උපය උපාදාන අභිනිවේෂ අධිෂ්ඨාන ඔය විදිහ වචන මාලාව සිංහලෙන් කිව්වොත් ලෝකයාගේ සිරිත මේක දෘෂ්ටි වලට ලං වෙනවා, අල්ලා ගන්නවා, ඒවා ඇතුළට රිංග ගන්නවා, ඇතුල් වෙනවා. ඊළඟට ඒවායේ දැඩිව පිහිට ගන්නවා. ඔන්න ඔය විදිහේ ස්වභාවයක් ලෝකයා තුල තියෙනවා. නමුත් මොන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙක් එහෙම ඒ විදිහට දෘෂ්ටි වලට ලං වෙලා අල්ලාගෙන ඒවාට ඇතුල් වෙලා මේක මගේ ආත්මයයි කියලා මේ මගේ ආත්මයයි කියලා ඒවයි පිහිටන්නේ නැත්නම් එහෙම ස්ථාවරයක් ගන්නෙ නැත්නම් එතකොට ඊළඟට කියන බුදුරජාණන් වහන්සේ වදාරනවා දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති නිජ්ජති න කංකති න විචිකිච්ඡති අපරප්පච්චා ඥානමේ වස්ස හෝති. එහෙමනම් ඒ වික්ෂුවට ඒ තැනට මෙන්න මේ විදිහේ අවබෝධයක් වෙනවා. උපදනේ දුකක්ම උපදී. නිරුද්ධවන්නේ දුකක්ම නිරුද්ධ වෙයි කියන ඒ ප්‍රත්‍යක්ෂ ඥානය ඇති වෙනවා. යථාභූත වශයෙන් ප්‍රත්‍යක්ෂ ඥානය ඇති වෙනවා. ඊළඟට ප්‍රකාශ කරනවා ඒකාවිතා කුපච්චායන සම්මාදිට්ඨිය. මෙතකිනුත් පච්චායන කෙනෙක් සම්මාදිට්ඨියක් කියන. එයින් පේන්නේ දැන් මේ තුන් අහලා තියෙන මධ්‍යම ප්‍රතිපදාව ධම්ම චක්කප්පවත්තන සූත්‍රයේ තියෙන කාමසුකල්ලි ගාන යෝග අත්ති කියලා මතාන යෝග දෙකට නැගින් තිබෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙන්න මේ සූත්‍රය. මේකත් බුද්ධ දේශනාවක්. එතකොට මේ දේශනාව කියවෙන්නේ අන්න අර විදිහට ඒ අන්ත දෙකට නොගින් ඊළඟට මේක කෙලවර කරනවා පාඨයේ තමයි වඩාත් වැදගත් වෙන්නේ. මෙහෙම කියලා මෙතකිනුත් සම්මාදිට්ඨිය ඇති වෙන කියලා ඊළඟට හකුරුල දක්වන බුදුරජාන් වහන්සේ සබ්බං අත්ථීති කෝකච්චායන අයං ඒකවන්තෝ සබ්බං අත්ථීති අයං ද්විතීයවන්තෝ ඒතේ උභවන්තේ අනුපදම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං කියලා විදිහට ඒව මේ තස්ස කේවලස දුක්ඛන්ත සමුදය හොයි. ඊළඟට අනිත් පැත්ත කියන අවිජ්ජායත් ඒවා අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධෝ
ආදී වශයෙන් කියලා ඒ මේ තස්ස කේවලස දුක්ඛන්ද නිරෝධෝ. ඔන්න හකුල දක්වන පාඨය ඉතාමත් වැදගත්. සබ්බං අත්ථීති සියල්ල ඇත යනු මේ ඒකාන්තයකි. සියල්ල නැත යනු මේ දෙවෙනි අන්තය. මේ අන්ත දෙකටම නොපැමිණ මධ්‍යම මගකින් තථාගතතෙම ධර්මයේ දේශනා කරයි. මොකද්ද මධ්‍යම මග? අන්න පටිච්චසමුප්පාද. දැන් එතකොට මේ පින තුන් සලකා ගන්න. දැන් පටිච්චසමුප්පාද ධර්මය අත් කලින් සඳහන් කළා. අනුලෝම වාරයක් තියෙනවා පටිලෝම වාරයක්. අනුලෝම පටිලෝම වශයෙන් අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං වශයෙන් මේ විදිහට ඉල්ලා මෙසේ මේ සියලු දුක්ඛන්ද ඇති වෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට අනිත් පැත්තට කියනවා අවිද්‍යාවගේම එසේ නමුත් අවිද්‍යාවගේම සම්පූර්ණ නිරෝධ වීමෙන් සංස්කාරات නිරුද්ධ වෙන විඥානات නිරුද්ධ වෙන ආමෘපත්. ඔන්න හිතා ගන්න. මේ පටිච්චසමුප්පාදයේ තිබෙන අනුලෝම පටිලෝම වාර දෙක. ඒක තුලින් අන්න අර කියාපු අන්ත දෙකටම නොගිහින් මදුම් මඟ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා. ඉතින් මෙන්න මේ මදුම් මඟ පිළිබඳ කතාවේදී අපි කල්පනා කරගන්නවා අර මෙතෙක් අර අපිට පුරුදු වෙලා තියෙන්නේ ඔය කියාපු ආර්ය අෂ්ටාංගික මාර්ග මදුම් මඟ. ඒකට හේතුවක් මේ පිණිසින් සලකා ගන්න. ඒ පස්වග මහණුන් වහන්සේලාට දේශනා කළ ඒ දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අපි අත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨ හැටියට සලකන ප්‍රථම ධර්ම දේශනාව වශයෙන්. නමුත් ඒකට හේතුව අරකයි බුදුරජාන් වහන්සේ කෙනෙහි සැක කර ඇති කරගත්ත පස්වග මහණුන් වහන්සේ අර දුෂ්කර ක්‍රියා අතහැරියම ඒක නිසා අර කියාපු අන්ත දෙකෙන් මිදිලා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒක තුලත් පටිච්චසමුප්පාද සියුම්මන්දමින් ජීවත් වෙනවා නැතුව නොවේ. නමුත් ඒ හැරිය මතු කරේ ඒක නිසා. නමුත් අන්න මෙන්න මේ කියාපු මදුම් මඟ යන අවාසනාවකට වගේ අපේ අටුවා සම්ප්‍රදාය සෑහෙන පමණ සැලකිල්ලක් යොමු කළා නෑ. ඒ නිසාම ඉතාමත්ම වටිනා නිවන පිළිබඳ සූත්‍ර දේශනා රාශියක් දුරවබෝධ කියලා තියෙන බව කියන්නේ සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ කියපු මදුම් මඟ අර අන්ත දෙකට නොගිහින් පරිසම්පාදයේ තුලින් ලෝකේ ඇතිවීමක්. ඒක නිසාම තමයි මේ පින්තුන් දන්නවා අපි අර කලින් කිව්වේ ඒ ප්‍රත්‍යක්ෂ ඥානය ආහම බුදුවරුන් සමුදයෝති. සමුදය හට ගන්නවා. නිරුද්ධ වෙනවා. කියලා ඒ අන්තවලට නොගිහින් මේ නිරන්තරයෙන් හට ගන්න ස්වභාවයත් නිරුද්ධ වෙන ස්වභාවයත් සලකා බැලීම තුලින් ගන්න මේ මදුම් පිළිවෙත. ඉතින් මෙන්න මේ මදුම් පිළිවෙතට අදාළ වටිනා සූත්‍ර මීට කලින් අපි මේ පින්තුන් එකට දේශනා කරලා තියෙන නොයෙකුත් අවස්ථාවල මේ ඊ타ත්ම ජනප්‍රිය නමුත් ගැඹුරු සූත්‍ර දේශනාවක් තමයි කවුරුත් කියනකොට මතක් වේවි බාහ්‍ය සූත්‍රය. මේ බාහ්‍ය සූත්‍රයේ අඩංගු වෙන මදුම් මඟ බොහෝ දෙනාට සලකා ගන්න බෑ. අපි ඒක මතක් කරගනිමු. පසුවිමත් එක මතක් කරගනිමු. බාහ්‍ය දාරුචීරිය කියන තාපසතුමා මහා සාංශාරික පුණ්‍යස්කන්ධයක් ඇති කෙනෙක්. ඒක කතන්තර කියනවා නෙවෙයි. ඒ තාපසතුමා තමන්ම බණ භාවනා කරලා රාහත් කියලා හිතාගෙන ඉඳලා පස්සේ සම්පූර්ණ දේවතාවුන්ගෙන් ලැබුණු පණිවිඩයක් ඔස්සේ පුදුම විදිහේ උනන්දුවකින් උද්‍යෝගයකින් ඉක්මන් කමකින් බුදුරජාණන් වහන්සේ සොයාගෙන බුදුරජාණන් වහන්සේට පාතේ වඩින සූදානම් වෙච්ච වෙලාවේ යම් කිසි හේතුවක් නිසා මහා කාරුණිකයන් වහන්සේ නමුත් යම් කිසි හේතුවක් නිසා කිව්වා මේ බාහ්‍ය අපි මේ පින්ඩ පාතේ වඩින්න ඇත්තෙල ඉන්න වෙලාව බණ කියන වෙලාව නොවේ කියලා විදිහට තුන් වරක්ම ප්‍රතික්ෂේප කරා. ඒ තුලින් අන්න එතුමාට බාහ්‍ය දාරු කීය තාපසතුමා ළඟට ඒ අවිචිලි කරා. මට ටිකක් කියන්නේ කෙටියෙන් දේශනා කරනවා මම කියලා ඒ විදිහට බොහොම සාවධානව අන් දෙන්න සූදානම් වුණාම මොන්න එතකොට දේශනා කළ පුදුම විදිහට දේශනා. එහෙමනම් බාහ්‍ය මෙන්න මෙහෙම ඉක්මෙන්න දිත්තේ දිත්තමත්තං භවිෂති සුතේ සුතමත්තං භවිෂති මුත්තේ මුතමත්තං භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිෂති ඉස්සෙල්ලා ශික්ෂා මාර්ගයේ ඉස්සෙල් ප්‍රකාශ කරනවා. එසේනම් බාහ්‍ය මෙසේ හික්මෙන්න කොහොමද දුටුෙහි දුටු මතින් නතර වෙන්න කියන එක. ඔබට දුටුෙහි දුටු මාත්‍රේම වන්නේය. දුටු බව පමණක්ම වන්නේ කියන එක. ඒ වගේම අසුනේහි අසුන බව පමණක් වන්නේ. දැනුනේහි දැනුන බව පමණක් වන්නේ. සිතුනේ එහෙම නැත්නම් දැනගතුෙහි දැනගත් දෙෙහි දැනුගතු පමණක් වන්නේ. ඊළාට ප්‍රකාශ කරන මේ ශික්ෂණයේ අවසාන ප්‍රතිඵලය. යම් අවස්ථාවක බාහ්‍ය ඔබ මෙන්න මේ විදිහට යතෝ කෝටි යම් අවස්ථාවක මෙන්න මේ විදිහට ශික්ෂණය සම්පූර්ණ කළොත් ඊළඟට වෙන දෙක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තතෝ තං බාහ්‍ය නතේන යතෝ තං බාහ්‍ය නතේන තතෝ තං බාහ්‍ය නතත් යතෝ තං බාහ්‍ය නතත් යතෝ තං බාහ්‍ය නේව ඉදන පුරං න උභයමන්තරේ ඒ අන්තරේන ඒ සේවන්තෝ දුක්ඛස්ස. යම් අවස්ථාවක බාහ්‍ය අර විදියට ඔබ දුටුවේ දුටු මතින් නතර වෙනවනම් දුටුවක් මිසක් දුටු දෙයක් හැටියට ගන්නෙ නැත්නම් අපි ටිකක් තේරුම් කරත් දුටු දෙයක් හැටියට ගන්නෙ නැත්නම් අසුන දෙයක් හැටියට ගන්න නැත්නම් දැනුන දෙයක් හැටියට ගන්න නැත්නම් සිතුන දැනගත්තු දෙයක් හැටියට ගන්න නැත්නම් ඒ විදිහට මඤ්ඤණා වශයෙන් එහෙම හිතාගන්නේ නැත්නම්
එතකොට සතෝපං පාය නෙතේන. එහෙමනම් ඔබ එයින් නොවන්නේ. ඒක මහා පුදුම විදිහේ කියමනක් එතන තියෙන බොහෝ දෙනාට සලක ගන්න බෑ. වීජ ගණිත ප්‍රශ්නයක් වගේ. එසේ එවිට බාහ්‍ය ඔබ එයින් නොවන්නේ. යම් විටක බාහ්‍ය ඔබ එයින් නොවන්නේද එවිට බාහ්‍ය ඔබ එහි නොවන්නේ. යම් විටක බාහ්‍ය ඔබ එහි නොවන්නේද එවිට බාහ්‍ය ඔබ මෙහිත් නැත එහිත් නැත මේ දෙක අතරෙත් නැත මේම දුකේ කියලා. මහා පුදුම දේශනාවක්. උගතුන්ට සලක ගන්න බැරි තරම් ගැඹුරු. ඉතින් මෙතන අරකයි අදහස. සාමාන්‍ය ලෝකයා දුටුවක් හැටියට සලකන්නේ නැහැ. දුටු දෙයක් හැටියටනේ. ඒක අපි හිතමු පුටුවක් කියලා ගත්තේ කියලා. ඒකට පුටුව කියනම් පුටුවෙන් කියන තේරුම තියෙනවා. පුටුවේහි කියන අදහස තියෙනවා. ඒ වගේම හිතන්න ඇසුණු මාත්‍රයෙන් නැත වෙන්න ඒකෙන් සංගීතයක් හදාගත්තා නම් සංගීතයෙන් ඔන්න ඔය විදිහට හිතාගන්න කෙටියෙන් ඒ වගේ අර දුටු මතින් නැතර වෙන්නේ නැතුව ඒ පිළිබඳව දෙයක් කියලා ගත්ත තැන අන්න එතකොට ඒ දෙය ආශ්‍රයෙන් නැතේන කිව්වේ එයින් හිතන්න පුළුවන්. ඊළඟට ඒ තුල කියලා හිතන්න පුළුවන්. අන්න එහෙම චින්තන මාර්ගය තුල අපි කලින් කිව්ව භාෂා ව්‍යවහාරය තුලයි මේ සංසාර ගැටලුව තියෙන්නේ කියලා හැංගිලා. ඉතින් මෙන්න මෙතන හිතා ගන්න පුළුවන්. ඒ විදිහට ඒ පුටුෙහි ආදී වශයෙන් දැන් ඒ වගේ ගන්නෙ නැත්නම් ඔන්න එතකොට ඒ මෙහිත් නැත එහිත් නැත අර කියපු අන්ත දෙකට නෑ ඊළඟට මැදක් නෑ අන්ත දෙක නිසා නෑ මැදක් තියෙන්නේ නෑ උභය මන්තරේන එතනම දුකයි කියලාවල අර කියපු අන්ත දෙකිනුත් මිදලා මැදක් ස්ථාවරයක් නොගන්න එක. එතන තමයි කච්චානගත සූත්‍රයේ කිව්වේ මේ මගේ ආත්මය කියලා ගන්න නැත්නම් උපදනේ දුකක්ම උපදී නිර්දවන්නේ දුකක් නෙවෙයි. එතනම නිවනේ. අන්න එකයි දුකේ කෙලවරයි කියලා කිව්වේ. ඔන්න එතකොට ඒ සූත්‍රයේ මේ පැත්තකින් අපට තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම වටිනා සූත්‍රයක් තියෙනවා. ඒත් කෙටි එකක්. උදාන පාළියේම දැන් අරක තියෙන උදාන පාළි ග්‍රන්ථයේ බාහිර සූත්‍රයේ තියෙන්නේ. ඒ වගේම උදාන පාළියේ ඉතාම වටිනා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ පාටලිගාමීය වර්ගයේ බුදුරජාණන් වහන්සේ නිවන පිළිබඳව නිබ්බාන පටිසංයුක්ත නිවන පිළිබඳ ධර්ම දේශනාවක් සංඝයා වහන්සේලාට දේශනා කරනවා. දිග දේශනාවක් නේ හරිම කෙටි. ඒකත් අර වගේම මේ කාලේ ධන් පඬිතුන්ට වීජ ගණිතමය ප්‍රහේලිකාවක් වගේ. කොහොමද දේශනාව යන්නේ මෙහෙම නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැති. චලිතය සති පස්සද්ධිය සති නැති නොහොති. නැතිය සති ආගති ගති නොහොති. ආගති ගතිය සති චුතුපපාතෝ නොහොති. චුතුපපාතය සති මේ විද න පුරං න උභයමන්තරේන ඒ සේවන්ත දුක්ඛ අර වගේ යන්නේ. ඒ කොහොමද ඒක මහා පුදුම දේශනාවක්. මෙන්න මේ පළමුවෙන්ම කියාපු වචනේ මේ පින්නතුනේ දැන් හුරුයි. නිශ්චිතස්ස චලිතං. නිශ්චිත කියන වචනේ අපි කියවනේ ද්වේ නිශ්චිත කතාවෙන්. ඒ කියන්නේ නිශ්චිත කියලා කියන්නේ මොහොකට හරි හේතු වෙලා ඉන්න. මොහොකට හරි මොකක් හරි බදාගෙන හරි සීල ඒ අපි කියවනේ සාසත දෘෂ්ටි වගේ ඒ විදිහේ ඒ දෘෂ්ටි වලට හේතු වෙලා ඉන්න කෙනාට චලිතයක් තියෙනවා. දැන් හිතා ගන්න මොහොකට දැන් දීප්තියට මොහොකට හරි හේතු වෙලා ඉන්නවා නම් ඒක හෙලෙනකොට කමනුත් හෙලෙනනේ. ඒකට ඒ ඩිංග පළමුවෙන් මතු කරලා දෙන බුදුරජාණන් වහන්සේ. නිසිදස්සචය හි චලිත. ළමකට හේතු වෙලා ඉන්න කෙනාටයි චලිතයක් තියෙන්නේ. සැලවීමක් තියෙන්නේ. හේතු වීම කිව්ව දෘෂ්ටි. දෘෂ්ටියකට හේතු වෙනවා. ඊළඟට ඔන්න අනිත් පැත්ත කියනවා. අනිසිතස්ස චලිතං නැති. ඒ විදිහේ මමකට හේතු වෙන්නේ නැත්නම් අර කත්‍යානගත සූත්‍රයේ කිව්වා වගේ නැදුම් මගට ඒ විදිහට හේතු වෙන්නේ නැත්නම් අනිසිතස්ස චලිත. ඒකට චලිතයක් නැහැ. චලිතයක් නැත්නම් පස්සද්ධි කියලා කියන්නේ සංසුන් බවක් ඇත. පස්සද්ධිය සති නැති නොහොති සංසුන් බවක් ඇත්නම් නැති කියන නැඹුරු වීමක් නැත. ඒකත් ගැඹුරින් අර්ගත්තොත් තණ්හාවක්. නැඹුරු වීමක් නැත. ඊළඟට කියනවා නැඹුරු වීමක් නැති කල්හි ආගති ගති නොහොති. මා පුදුම දේශනාවක් නේ. නැඹුරු වීමක් ඇති කල්හිනේ යාමක් හාීමක් තියෙන්නේ. නැඹුරු වෙලා තියෙන්නේ කොහාට හරි වැටෙන්නේ නේ. එතකොට නැඹුරු වීමක් නැත්නම් ඒමක් සහ යාමක් නැත. ඔන්න ඊළඟට ඒමක් සහ යාමක් නැත්නම් චුතියක් සහ උත්පත්තියක් පිළිබඳ කතාවකුත් නැත. චුත වීමක් සහ නැවත ඉපදීමක් පිළිබඳ කතාවකුත් නැත. එතකොට චුති උපපාතේ අසති. චුතියක් සහ උත්පත්තියක් නැත්නම් එහෙමනම් මේ විදිහ නහුරං නෝභයමන්තරේ. මෙතනත් නැහැ, එතනත් නැහැ, ඒ දෙක මැදත් නැහැ. මේම දුකේ කෙලවර. අන්න එතෙන්ටත් එන්නේ. ඉතින් අපි කලින් කිව්වනේ භාෂා ව්‍යවහාරයේ තුලයි මේ සංසාර ගැටලුව හිර වෙලා තියෙන්නේ. ඒකත් අපිම හදාගත්තු ගැටලුවක්. භාෂාවේ තර්ක ආදී. ඉතින් ඒක ඉක්මවා යන අටක්කාවක ධර්මයේ කියන්නේ මේක නිසා කියලා හිතා ගන්න ඕනේ. අර කියාපු දෘෂ්ටි, අර කියාපු ඒ කොන් දෙක අල්ලන්නෙත් නැහැ, මැද අල්ලන්නෙත් නැහැ. පුදුම ධර්මයක්. එතකොට ඒ විදිහට ඒ ඉක්මනවා නම් අන්න එතනම නිවනයි කියන එකයි. ඉතින් ඔන්න ඔය අදහස් ටික දැන් ඕක අපි ඉදිරිපත් කරේ අර කිව්වා වගේ මේ ගාථා දෙකට අටුවාවක්. දැන් අපි ගාථා දෙකට හිත ආයිත් යොමු කරමු. ජාති මරණ සංසාරං යේ භවಂತಿ යේ වදಂತಿ පුනක් පුනං
ඉත්තා භාවඤ්ඤතා භාවං අන්න අමුතු වචන දෙකක් එතන කියන වැඩි හුරු නැති. මෙසේ භව සහ අන්සේ භව. උපත සහ මරණය කියලා කියන්නේ මෙසේ භව සහ අන්සේ භව. එතකොට උපතත් මරණයත් අතර අමාරු වීමම තමයි මෙසේ භවත් අන්සේ භවත් අතර අමාරු වීම. ටිකක් හිතා බලන්න. එතකොට මෙසේ භව සහ අන්සේ භව. ඉත්ත භාවඤ්ඤතා භාවං මේකම තමයි අවිද්‍යාවගේ ගමන. කාර්යයක් ගමන නෙවෙයි අවිද්‍යාවගේ ගමන. ඉතින් ඒක නිසා අවිද්‍යාව මහා මෝහයක් ඒ අදිට ඊළඟ ගාථාවේ කිව්වා. ඉතින් මෙන්න මෙතන තියෙන මේ කාරණය මෙතන වැදගත් වචන දෙක තමයි ඉත්ත භාවඤ්ඤතා භාව. මේක තව මේ පින්නතුන්ට අපි කලින් මහා නිදාන සූත්‍රයේ මෙහෙම විවරණය කරන අවස්ථාවේ මතක ඇති සමහර විට අර බුදුරජාන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පියවරක් පාසා පටිච්චසමුප්පාදය පිළිබඳ විශේෂයෙන්ම විඥානයත් නාම රූපයත් පිළිබඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාව පෙන්වන්න කරන අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළ ආනන්ද විඥානීය මව් කුසට බැහැලා එයින් ගිලිහි ගියොත් නාම රූපයක් ඉක්කත්වයක් සඳහා උපදීද? අන්න එතන ඉක්කත් කියන වචනේ තියෙනවා. ඉක්කත් කියන්නේ පින්නතුනි ඉත්ත භාවයමයි. දැන් නානත්ව කියලා කියන්නේ නානා භාවයනේ. මේ පාලි වචන නොදන්න අයට මේ කියන්නේ. ඒකට ඉත්කත්ත කියන්නේ ඉත්ත භාව කියන්නේ එකයි කියලා හිතා ගන්න. දැන් අතන කියපු ඉත්කත්ය එයින් අපිට යමක් හිතා ගන්න පුළුවන්. ඒකට විඥානයත් නාම රූපයත් මව් කුසේ එකතු තියෙන වෙලාවේ තමයි ජීව බලාපොරොත්තු වෙන්න පුළුවන් දරුවේ. විඥානය ගිලිහි ගියොත් අපි කලින් කියලා තියෙන මස් ගුලියක් එළියට එනවා. එතකොට මේ දෙක එකට යනවා නම් තමයි අන්න ඊළඟට ලෝකෙට උපන්නට පස්සේ මෙසේ බව. මොකද ඒ උපන්න දරුවා බටපිට බලනකොට සලායතන ලෝකෙ ඉපදිලා. එතන තමයි මෙසේ බව. එතකොට මෙසේ බව කියන්නේ උපතටයි. අන්සේ බව කියලා කියන්නේ එතන ඉඳලා යන ජරා මරණ ගමන. එතකොට ඉත්ත භාවඤ්ඤතා භාව කියන දෙක ඈඳුත්ත. ලෝකයා බැලුවා මරණයෙන් වෙන් කරලා ජාතිය විතරක් තියාගන්න. ඒක බෑ කරන්න. ඒ දෙක ඈඳුත්ත. එතකොට ඉත්ත භාවඤ්ඤතා භාවං කියන්නේ උපතයි. යමක් පිළිබඳව ග්‍රහණය කළ හැටියේ මෙසේ හැටියට මෙය දෙයක් හැටියට ගත්ත හැටි එතන ඉඳලම තමයි වෙනස් වීම තියෙන්නේ. අනිත්‍යතා ධර්මයට යට වෙලා. මේ ඉත්ත භාවඤ්ඤතා භාව කියන්නේ උපතත් මරණයක් කියන දෙකයි. ඒකෙන් හැඟ වෙන්නේ. ඉත්ත භාවඤ්ඤතා භාවං අවිජ්ජායව සාධති. ඒක තාර්කිකෙත් ඒකයි. එතකොට මෙන්න මේ ඉත්ත භාවඤ්ඤතා භාව තුල තියෙන අදහස දැන් තව දුරටත් අපිට ප්‍රකාශ කරන වටිනා සූත්‍රයක් තිබෙනවා. මේ සූත්‍රය මොකක් කිව්වට මේ පින්නතුන් බරක් හැටියට හිතන්න එපා. ඒ ඉතාමත්ම වටිනා සූත්‍රයක් නිසා අපි කලින් අවස්ථාවක දේශනා කළ නමුත් මේ මාස්තා මතු කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ සම්බෝධි ලාභයෙන් පස්සේ ඒ බෝධි පර්යංකයේම ඉඳගෙන උරුවේලාවේ නදී නේරංජරා නදීතේ සමාධියෙන් වැඩ ඉඳලා සත් දිනකට පසු නැගිටලා ලෝකයේ දිහා බුදු ඇසින් බලාවා දාරලා මෙන්න මෙහිම ප්‍රකාශ කළා කියන මහා පුදුම උදාන ගාථාව. මහා පුදුම විදියේ උදාන ගාථාව, ප්‍රබල උදාන ගාථාව. මේ දෙය කියනකොට ඇත්ත වශයෙන්ම බුදුරජාණන් කොයිතරම් සංවේගයක් තියුණාද ලෝකයේ දිහා බලනකොට කියලා හිතෙනවා. අයං ලෝකෝ සංතාප ජාතෝ පස්ස පරිතෝ රෝගං වදති අත්තෝ යේන යේහි මන්ති සතෝ සංහෝති අන්ත. ඒ කියන්නේ ඒක තේරුම ඉස්සෙල්ලා කියලා හිතමු. මේ ලෝකයා සංතාප ජාතෝ සංතාපයට බැඳුණු. බුදුරජාණන් වහන්සේ එතන සූත්‍රයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කයි ලෝකයා රාග දේශ මෝහ වලින් නානාවිද සංතාපයන්ගෙන් පැවෙනවා. පරිදාහයන්කින් දැවෙනවා. ඒ දැකලා මෙන්න මේ ගාථාව ප්‍රකාශ කළ කියලා සූත්‍රය ගන්දාන් වෙන්නේ. එතකොට අන්නේ පළමුවෙන් කිව්වේ මේ ලෝකය එහෙම නැත්නම් ලෝකයා සංතාපයටපත් වෙලා සංතාප ජාතෝ පස්ස පරේතු ස්පර්ශයට ගැති වෙලා රෝගං වදති අත්තතෝ රෝගයකටයි ලෙඩ කූඩුවකටයි ආත්මය කියලා කියන්නේ. රෝග ලෙඩ කූඩුව මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. මේ ලෙඩ කූඩුවකට ආත්මය කියලා කියන්නේ. ඒ ලෙඩ කූඩුව ආත්මය හැටියට ගැනීම නිසා මොකද්ද වෙන්නේ කියන ඔන්න වටිනා පාඩයක් තියෙනවා. යේන ගේනහි මඤ්ඤති තතෝ තං හෝති. අන්න යේන කියන වචනේ තමයි. යම් යම් දෙයකින් මඤ්ඤනා කරද්ද වටිනා වචනයක් එතන. යම් මඤ්ඤනා කියලා කියන්නේ හිතාගනිත්. යම් යම් දෙයකින් මඤ්ඤනා කරද්ද කියලා කියන්නේ අර කිව්වා ආත්මය කියලා ගත්තා. මේ උපන්න දරුවා මේ මම ලෝකේ ඉන්නේ කෙනෙක් කියලා ගත්තා. යේන ගේනහි මඤ්ඤති. ඒ ගත්තු අවස්ථාවෙන් ඉඳලම තතෝ තං හෝති යන්නේත. ඒකම අනිත්‍යතාව විෂ බීජයකට කාවැදිලා ඔන්න වෙනස් වෙන්න පටන් ගන්නවා බලාපොරොත්තු වෙන නැත. ඉතින් ඔන්න යේනේනි මඤ්ඤ තතෝ තං හෝති යන්නේත. තව දුරටත් යනවා. යේනේනි මඤ්ඤති තතෝ තං හෝති යන්නේත. ඊළඟට අඤ්ඤතහා භාවී භවසත්තෝ ලෝකෝ භවපරිතෝ භව මේවා විනන්දති. යද විනන්දති තං පයං ජස්ස භායති තං දුක්ඛං භව විපානාය කෝපනිදං බ්‍රහ්මචර්යං. මහ පුදුම විදිහේ දේශනාවක් ඒක.
අඤ්ඤතා භාවී භවසත්තෝ ලෝකෝ භව පරියතෝ භවමේවාපි නන්දති. ඒකේ තේරුම මේ වෙන අංශේ භව එහෙම නැත්නම් වෙනස් වෙන ස්වභාවයේ ඇති මේ භවයේ අලුණු ඊට ගැති වූ ලෝකයා භවයෙන් පත. ඒකට භවයේ ස්වභාවය වෙනස් වීමයි. නමුත් මේ භවයේ අලුණු ලෝකයා භවයට ගැති වූ ලෝකයා භවයෙන් පතනවා. යදා විනන්දති තං භයං යමක් පිළිබඳව සතුටු වෙනවා නම් ඒ භය අන්තරාවක්. යදා විනන්දති තං භයං යස්ස භායති තං දුක්ඛං. යමකට පිය වෙනවද ඒ දුක. මොකටද පිය වෙන්නේ? භවය ගැන සතුටු වෙනවා නමුත් භවය වෙනස් වීමට කැමති නැහැ. ඒකට බය. එතකොට ඔන්න දැන් හිත සලකා ගන්න. එතකොට භවයේ ස්වභාවයම වෙනස් වීමමයි. නමුත් ලෝකයා භවය පතනවා වෙනස් වීමට කැමති නැහැ. ඒක නිසා දුකටපත් වෙනවා. කොච්චර වටිනා කියනවද? අස්ත භාවිත තං දුක්ඛං. ඊළාට ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන තමන් ඉදිරිපත් කර ලෝකෙ ඉදිරිපත් වෙනන්නේ විවරණේ භව විපහාය කෝපනිකම් බ්‍රහ්මචර්යයන්. මේ බ්‍රහ්ම ශාසන බ්‍රහ්මචර්යාවේ පරමාර්ථය භව විපහාණය භව ප්‍රහාණය. ඊළඟට මේ දේශනාව අවුරුදී කෙටියෙන් සඳහන් කරත් කීමයි කියන්නේ යම් තාක් මේ ලෝකයේ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණීන් භවයේ උපකාර කරගෙන භවයෙන් මිදීමට තත් කරා නම් ඒ අය භවයෙන් මිදුන්නේ නැහැ. මේ කියන්නේ ශාස්ත්‍රීය දෘෂ්ටිය. යම් තාක් ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණීන් විභවයෙන් මේ භවයෙන් මිදීමට විභව කියලා කියන්නේ උච්චේ දෘෂ්ටිය. උච්චේ දෘෂ්ටිය මගින් මේ භවයෙන් මිදෙන්න පැතුණා නම් ඒකත් හරියන්නේ නැහැ. කියලා අහිනාට පිටින් අවසාන වශයෙන් කියනවා උපදී කියන උපාදාන අතහැරි අවස්ථාවේ භවයෙන් මිදෙන්න කියලා. කොහොම දෙයක් කිව්වා. ඔන්න එතකොට හිතාගන්න මේකෙන් අමුතු වචනයකොත් මතු වුණා. මඤ්ඤති කියන එක. අපි කලින් කිව්වා කලින් අවස්ථාවේ මේ පින්නන්ති කියලා කියනවා. හිතා ගැනීම සිතාලුව. දැන් කියන්නේ සිතලුවක් කියලා. සිතාලුව කියලා කියන්නේ හිතාගත්තු දෙයක් කියලා. එතකොට ඒ අවිද්‍යාව නිසා ලෝකයා හිතා ගන්නවා. ලෝකේට අර උපන්න දරුවා හිතා ගන්නවා මමත් මිනිහෙක් කියලා. මමත් මිනිහෙකුයි පොඩි එකෙක් කියලා. දරුවෙක් කියලා. අම්මලා තාත්තලා දරුවෙක් කියලා හිතා ගන්නවා. මේ නාම රූප විඥාන දෙක එකතු වුණ තැන ඊළාට හිතා ගන්නවා. හිතාගෙන ඊට පස්සේ ඉතින් කැමති වුණත් නැතත් වැඩිමේ කියලා හිතන්නේ ජරාවයි. ජාති ජරා මරණ කියන එක කායි වැඩිමක් ගැන කියන්නේ නැහැ නේ බුදුරජාණන් වහන්සේ. උපතේ ඉඳලාම උපන් කෙස් ඉඳලාම වෙනස් වෙනවා. ඒකට ජාති ඉඳලාම තියෙන ජරා මරණ. මෙන්න මේ දෙක තුල තෙරපිලා ඉන්නේ. මේ දෙක තුල මේ දේවතාව තුල මේ දෙක තුල ලෝකයේ අහිල වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේකම තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ කිව්වේ. මේ දුක්ඛ කියන වචනේ කෙටි වචනේට නානාවිද නිරුක්ති ඒ උගතුන් දෙනවා. අපිත් අපේ පොඩි තරමින් අර නිවන දේශනාවල යම් කිසි නිරුක්තියක් දුන්නා. දුක් කියලා කියන්නේ දුකසේ. ඛ කියලා කියන්නේ දරා සිට. එතකොට දුක් කියන්නේ දුකසේ දරා සිටිනවා. දුක්ඛ කියන්නේ. දුකසේ නමුත් දරා සිටිනවා. දරා සිටින නමුත් දුක. දුකසේ නමුත් දරා සිටිනවා. දරා සිටින නමුත් දුක. අපි මේක තේරුම් කරන්න දැන් මේ පින්නතුන්ට පොඩි උපමාවක් කිව්වොත් අපි ඉස්සලා අවස්ථාවක ඔය සර්ප චක්‍රය පිළිබඳව උපමාවක් කිව්වා. ඒ කියන්නේ ඒක ඇත්ත වශයෙන් කියනවා නම් අපි කුඩා අවදියේදී පුවත්පතක දැක්ක කාටුනයක් උපකාරගෙන ඒ අදහස අපි ඉදිරිපත් කළේ. ඒ කාටුනේ තියෙනවා හිතාගන්න මේ පින්නතුන් කවුළු තුනක්. එහෙම නැත්නම් කොටු තුනක්. ඒ පළවෙනි කොටුවේ තියෙනවා සර්පයෝ දෙන්නෙක් එකිනෙකා ගිල ගන්න උත්සාහ කරනවා. අපි කියමු නායයි පොළඟයි කියලා. ඒත් නායාගේ කටේ පොළඟගේ වල්ගිය. පොළඟගේ කටේ නායාගේ වල්ගිය. ඔන්න පළවෙනි කවුළුව. දෙවෙනි කවුළුවේ මේ අර ඒ චිත්‍ර ශිල්පියාගේ දක්ෂකම. දෙවෙනි කවුළුවේ තියෙනවා නායා භාගයක් ගිලගෙන පොළඟ. පොළඟ භාගයක් ගිලගෙන නායා. දැන් තියෙන සර්ප චක්‍රය. කවුම තුන්වෙනි කවුළුවේ මොකද්ද තියෙන්නේ? මේ කලින් අවස්ථාවක අපි පළවෙනි දේශනාව මේ පිනකට හිතන්න අර අජිත්ගේ සුමිත්ගේ දාන්‍ය දෙල්ල ගැන කියනකොට හිතුවාගේ මේ පිනට හිත යොදලා බලන්න. තුන්වෙනි කවුළුවේ මොකද්ද තියෙන්නේ? අපි කියමු නායා පොළඟ ගිල ගත්තොත් පොළඟ පේන්නේ නැහැ. පොළඟ නායා ගිල ගත්තොත් නායා පේන්නේ නැහැ. ඒක නිසා තුන්වෙනි කවුළුවේ තියෙන්නේ ශූන්‍යත. ශූන්‍ය හිස් බවක් පෙන්වන්නේ ඉරි කැලි ටික. නමුත් ඕක සිදුවිය හැකි දෙයක්ද? තර්කයෙන් විතරයි ඒක කෙරෙන්නේ. තර්කයෙන් හිතන දෙයක් නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. අන්න ලෝකෙත් ඇත්තේ තියෙන්නේ අර මැද අර කියාපු සර්ප චක්‍රයම හිර වෙලා. ඒකයි අපි කිව්වේ දුක්ඛ. දුකසේ නමුත් දරා සිටිනවා. නායා දුකසේ නමුත් දරා සිටිනවා. කරගන්න බෑ කියලා ගන්න ගිහිල්ලා ඉවර කරගන්න. ආර්ය පොණකටත් එහෙම දෙක දුර දුකසේ නමුත් දරා සිටින නමුත් දුක. ඉතින් මෙන්න මේකම තමයි මේ පින්නතුන්ට හිතා ගන්න කියන්නේ. දැන් මේ පින්නතුන් ඔය දැන් අයවැය ගැන කතා කරනනේ. ඒ වගේම කියලා ගැනීමක් තමයි. ඒක
රාජ්‍ය මට්ටමින් ගත්තත්, ගෙදර දොරේ මට්ටමින් ගත්තොත් ඔය දෙගොල්ල අතර සාමි භාර්යාවන් අතර මේ නොයෙකුත් කලකෝලහල ඇති වෙන්නේ. මොකද හේතුව? ආදායම වියදම කියලා ගන්න උත්සාහ කරනවා. වියදම ආදායම කියලා ගන්න උත්සාහ කරනවා. ඊළඟට හිතන්න ආර්ථිකය ගැන, ඔය උද්ධමන ආදිය ගැන, සැපයුමයි ඉල්ලුමයි ඒත් අර වගේ සර්ප චක්‍රයක්. ඊළඟට සමාජයේ ඔය නොයෙකුත් ආයතන ගැන හිතන්න. යුතුයකම් අයිතිවාදිකම් කියලා ගන්න බලනවා. අයිතිවාදිකම් යුතුයකම් කියලා. ඉතින් වැඩ වර්ධන. ඉතින් ආර්ථික උද්දමන වේම ඔයද. ඊළඟට අපේ ආස්වාස ප්‍රස්වාස ගැන හිතන්න. එතනක් හිතවෙලා. ලේ ධාවනය කියන වෙනකුත් ආකාරය. හැම පැත්තෙන්ම හිරවීමක් තියෙන්නේ. එතකොට අන්න එතනමයි දුක. එතනමයි දුක. ඉතින් ඔන්න ඔය දුක ඔය தත්ත්වයේ ලෝකයා අවබෝධ කරගන්නේ නැහැ. නමුත් අර භවය පතන, උපත පතනවා මරණයට කැමති නැහැ. ඉතින් ඔන්න මේ මරණයට කැමති නැති කතාන්තරය කියනකොට අපි තවත් පොඩි උපමාවක් කියමු. දැන් මේ පින්නතුන්ට මේ කොයිතරම් ගැඹුරු දේවල් කිව්වත් සමහර විට උපමාව තුලින් තේරුම් ගන්න පුළුවන්. මේ වෙලාවේ අපි කියමු ඒ ගමේ ගොඩේ උපමාවක්ම කියමු. නිතර කසිප්පු බොන සියදෝරි සප්පු හදිසියේ මල. සාමාන්‍යයෙන් හදිසි මරණයක් වුණාම හදිසි මරණ පරීක්ෂණයක් තියෙනවා. නමුත් නිල වශයෙන් හදිසි පරීක්ෂණය පැවැත්වෙන්න කලින් එක එක්කෙනා තම තමන්ගේ මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන සිල්වත් ගමේ ගොඩේ තියෙනවා. අපි ඉස්සෙල්ලාම තමයි හාමුදුරන්ගෙන් අහමු සියදෝරිස්ගේ මරණයට හේතුව. හාමුදුරුවෝ කියාවේ සියදෝරිස් දායක මහත්මයා මලේ 5 වෙනි ශික්ෂාපදයට රැස්කේ නැති නිසා. ඊළඟට විදුහල්පතිතුමාගෙන් අහමු මේ මිනිසයා මලේ නුගත් කම නැසයි කියලා. മന്ത്രിතුමාගෙන් අහමු. മന്ത്രിතුමා කියාවේ මේ සියදෝරිස් ඡන්දදායක මහත්මයා මේ දුප්පත් කම නිසා. මරණ වේලාවේ අඳලඟ හිටි සියදෝරිස්ගේ භාර්යාවගෙන් අහමු. කියාවි හුස්ම ගන්න බැරි නිසා. ඊළඟට නමුත් මරණ පරීක්ෂක මොකද්ද කියන්නේ? අධික ලෙස මත්පැන් බීම නිසා ඇති වුණ යම්කිසි රෝගයක් නිසා තුනක්. මේ ඔක්කොම අර්ධ සත්‍ය. ඔක්කොම අර්ධ සත්‍ය. බුදුරජාණන් වහන්සේගෙන් අහුවා කියන්නේ සියදෝරිස් මලේ උපන්න නිසා. අර ඔක්කොම සියදෝරිස්ට මරණයෙන් නිදහස් වෙන්න කාරණා විතරයි නියම හේතුව උපන්න එක. සියදෝරිස් උපන්න නිසා මරණය. මේ පින්නතුන් hina වුණාට මොකද? ඕක කෙනෙක් අහන්න පුළුවන්. ඕක අපිට කියන්න දෙයක් අපි දන්නවනේ. නමුත් ඕකමයි කියන්න තියෙන ලෝකයාට. ඕකමයි දන්නේ නැත්තේ. ඒකමයි අර මේ පින්නතුන් මතක් කරගන්න මහා පදාන සූත්‍රයේ ඊපස්සේ බෝසතාණන් වහන්සේ. දැන් අපි පටිච්චසමුප්පාදය ගැන විග්‍රහ කරන්න යනකොට පටන් ගන්න මුලින්ම අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන අපිට දැන් ලේසි. නමුත් මේ බුදු කෙනෙක් ඒක පහළ ඒ මහා පුදුම සත්‍ය මතු කරගත්තේ කොහොමද? යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ පින්නතුනි. යම හට ගන්න තැනට යොමු කරලා මෙනෙහි කිරීම දෙදවීමයි. ඒක නිසා ඒ බුදුරජාන් වහන්සේලා අපේ බුදුරජාන් වහන්සේත් ඒ විපස්සී බුදුරජාන් වහන්සේත් පටිච්චසමුප්පාද හෙලි කරගත්තේ කොහොමද? ජරා මරණය ඉඳලා. ජරා මරණය ඊට කලින් අපි කියලා තියෙනවා. මේ විදිහට උන්වහන්සේ තමන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. කිම්මිනකෝ සති ජරා මරණං හොති කිම්පච්චය ජරා මරණං. කුමක් ඇති කල්හිද ජරා මරණය වෙන්නේ කුමක ප්‍රත්‍යක් කරගෙන අනිලාට ජාතියකෝ සති ජරා මරණං හොති ජාතිය ජාතිපච්චය ජරා මරණං. උපත ඇති කල්හි ජරා මරණය. අන්න බලන්න ඉතින් මේ hina වෙන දෙයක් නෙවෙයි. එතෙක් මේ ලෝකයා තේරුම් ගත්තේ නැහැ ඒක. ඒ වෙනුවට වෙන අර නිදහසට කාරණා පෙන්වන්න කරනවා. ඉතින් ජරා මරණයට හේතුව බුදු කෙනෙක් කියන්නේ. මොකද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ හේතු ඇත්ත වශයෙන් හේතු ප්‍රත්‍ය හුඟක් කියන්න පුළුවන් යමකට. නමුත් බුදුවරු මතු කරගන්න යෝනිසෝ මනසිකාරයෙන් මූලිකම හේතුව. මොකද මේක මේ දුක නැති කර ගැනීම සඳහා මේක කරන්නේ. අරගොල්ල දුක නැති කර ගැනීමට නොවෙන්නේ. පන්සිල් රැක්කත් නැතත් මත්පැන් බිව්වත් නැතත් සියදෝරිස් මැරෙනවා. උගත් තුනක් නුගත් තුනක් සියදෝරිස් මැරෙනවා. පොහොසත් තුනක් දුප්පත් තුනක් සියදෝරිස් මැරෙනවා. හුස්ම හිර කරගත්තත් හුස්ම දැම්මත් වෙන අර රෝගේ නැත්නම් වෙන රෝගෙන් හැරෙනවා. නමුත් උපත නැති කරගත්තොත් සියදෝරිස් මැරෙනවා. ඉතින් ඊළඟට ඒ විදිහට කියනවා බුදුරජාණන් වහන්සේ තව ටිකක් මතක් කරගන්න අර කී කියාපු පටිච්චසමුප්පාද දැන් අර්ථවත් කරගන්න පුළුවන් නේ. මොකද මේ යෝනිසෝ මනසිකාරය අද කෙලවරින් ඉඳලා ගන්න. ඊළඟට බුදුරජාණන් තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. කිම්මිනකෝ සති ජාති හොති කිම්පච්චා ජාති. එතකොට ඊළඟට කියනවා භවයේ කෝපන ජාති හොති අපි සිංහලෙන් කියමු. එතකොට හිතා ගන්න උපතට ප්‍රත්‍ය භවය නම් වූ පැවැත්ම. පැවැත්මට හේතුව උපාදානය. අල්ලගත්තු තැන් මේ පැවැත්මක්. ඊළඟට උපාදානයට හේතුව තණ්හාව. තණ්හාව නිසා අල්ලගන්නේ. තණ්හාවට හේතුව වේදනාවයි. වේදනාවක් කියන නිසා තණ්හාව තියෙනවා. වේදනාවට හේතුව ස්පර්ශයයි. ස්පර්ශයක් ඇති තැන වේදනාව තියෙනවා. ස්පර්ශයට හේතුව සලආයතන ආයතනහත් තියෙන නිසා ස්පර්ශ ආයතනහත් තියෙන නිසා ස්පර්ශ කරන සලආයතනට හේතුව නාම රූපයයි. ඔන්න ගැඹුරු තැනට ආවා.
ඊළඟට නාම ඒවා අපි කලින් ප්‍රකාශ කරලා තියෙනවා. නාම රූපයට හේතුව විඥානයයි. ආපහු තරකැවිල එන බව නිසා තමයි නාම රූපපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං. ඔන්න අඤ්ඤමඤ්ඤ පත්‍යතාවෙන් නතර වෙලා තමයි නැවතුනේ. එනමුත් මේ අඤ්ඤමඤ්ඤ පත්‍යතාව තේරුම් නොගැනීමමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා ඇති වෙන ක්‍රියාදාමයම තමයි සංස්කාර. ඒක අපි නොයෙකුත් ඔය දාන ඇදිලි වලින් වෙනුතුත් උපමා වලින් පෙන්වන්නේ ඕක. ඔය නානා විද උපමා වලින් අර දෙපිලක් බෙදිලා කරන ඒ මුලාව ඊළඟට නාසිසස්ගේ ඒ ප්‍රේම ජවනිකාව ආත්ම ස්නේහය තුලින් ඔය හැම එකකින්ම පෙන්වන්නේ අනාරතන. එතකොට අන්තිමට අහුනේ බුදුරජාණන් වහන්සේට රහස්. පටිසම්පාද ධර්ම ඒ දක්වා උපකාර වුණේ අර කියාපු යෝනිසෝ මනස්කාරය. ඔන්න එතකොට මෙන්න මේ ආශ්‍රය හිතා ගන්න මේ ගැඹුරු කියලා හිතන සලකන මේ සූත්‍ර දේශනා තුල තියෙනවා පටිසම්පාදයේ මැදුම් මඟක් බව හෙළිවෙන. ඒ වශයෙන්ම ගැඹුරින් කල්පනා කරලා බලනකොට මෙන්න මේ ටික තේරුම් නොගැනීම නිසා තමයි බොහෝ දෙනාට ඔය නිර්වාණය පිළිබඳ එහෙම නැත්නම් මේ භව නිරෝධය නිවනේ කියන එකවත් තේරුම් ගන්න බැරි මේ ධර්මයේ සමහර වටිනා ගැඹුරු දේශනා නොතකා හැරියේ. තව ඉදිරියට ওই විදිහට අපිට මතු කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේකෙන් කල්පනා කරගන්න. ඒ වගේම මේ මඤ්ඤණා ගැන කියාපු කෙනා මඤ්ඤණා ගැන කිව්වනේ මඤ්ඤණා කියලා කියන්නේ හිතා ගැනීම. මේ වචන ගැන යමක් මතු කර ගැනීමට ඔය ඉත්තරා අඤ්ඤතාව ගැන තව පැහැදිලි කර ගැනීමට අපි තව පොඩි දේශනාවක් ගනිමු ඉදිරියට. ඒකෙදී දැන් අපි කියවනේ මඤ්ඤණාව කියන්නේ හිතා ගැනීමක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දක්වන හැටියට අපි ඉන්නේ හිතෙන්ම මවාගත්තු හිරගයක. හිතෙන්ම මවාගත්තු හිරගයක. ඒ බව පෙන්වුම් කරන්න බුදුරජාණන් මහා පුදුම දේශනාවක් දේශනා කරනවා. සංයුත් සංගේ වේපචිත්ති අසුරේන්ද්‍රය පිළිබඳ පුදුම දේශනාවක්. මේ උපමා කතාවක්. නමුත් ඒක තුල ගැඹුරු දෙයක් සඳහන් වෙනවා. සංඝයාවන්ට ප්‍රකාශ කරන අත්‍ය සිද්ධියක් හැටියට තමයි ප්‍රකාශ කරන්නේ. ඊතර අහලා තියෙනවනේ සුරාසුර යුද්ධය ගැන. දෙවියනුත් මෙහෙමයි තියෙන එකේ තියෙන සලකා ගන්න. සූත්‍ර දේශනාවල නිතර සඳහන් වෙනවා සුරාසුර යුද්ධයක් ගැන. දෙවියනුත් අසුරනුත් අතර යුද්ධයක්. දැන් මෙතන කියන හැටියට සුරාසුර යුද්ධයේදී අසුරයින් පෙරදුනා දෙවියන් දිනුවා. එතකොට අසුරේන්ද්‍රයා වන වේපචිත්ති කියන අසුරේන්ද්‍රයාව මේ දෙවියන් පංචවිධ බන්ධනකින් බැඳයි කියලා කියනවා. අත් දෙකයි පා දෙකයි බෙල්ලයි බැඳලා සුදම්මා දේව සභාවට ගෙන ආවා සක්‍රිය ඉදිරියට. ගෙන ආවම ඔන්න ඊළඟට කියන කාරණයක් තියෙනවා. බුදුරජාණන් ප්‍රකාශ කරනවා මේ වේපචිත්ති අසුරේන්ද්‍රයාගේ බන්ධනේ මහා අමුතු බන්ධනයක්. කොයිද හැටියද කියතොත් යම් වෙලාවක වේපචිත්ති අසුරේන්ද්‍රයා හිතුවොත් දෙවියන් ධාර්මිකයි අසුරයන් අධාර්මිකයි මම දිව්‍ය ලෝකෙම ඉන්නවා. සෞසික දිව්‍ය ලෝකෙම ඉන්නවා කියලා හිතුව හැටියට අර පංචවිධ බන්ධනෙන් මිදිලා දිව්‍ය සම්පatti ඒ අසුරේන්ද්‍රයා නිදිලා. නමුත් යම් වෙලාවක හිතුවොත් දෙවියන් අධාර්මිකයි අසුරයන් ධාර්මිකයි මම යන්න ඕන ආයි අසුර ලෝකයට කියලා හිතුවොත් එතකොට ආයිමත් අර පංචවිධ බන්ධනෙන් බැඳෙනවා. එහෙම ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ එයින් පෙන්වු කරන්නේ මොකද්ද? මේ බන්ධනය හිතෙන් ඇති වෙන එක. එහෙම කියලා අවසානයේ කරන්නේ කොහොමද? එවං සුකුමං කෝ භික්ඛවේ වේපචිත්ති බන්ධන. අතෝ සුකුමතරං මාර බන්ධන. වේපචිත්ති මේ කියපු පංචවිධ බන්ධනේ ඉතාම සියුම් දෙයක්. හිත හා සම්බන්ධ දෙයක්. ඊටත් වඩා සියුම් මාර බන්ධන. ඊළඟට ප්‍රකාශ කරන වටිනා කියමනක්. මඤ්ඤමානෝ භික්ඛවේ බද්ධෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. මඤ්ඤනා කිරීම තුලින් මාරයට බැඳෙනවා. මාරයගේ බැම්මට අහු වෙනවා. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. මඤ්ඤනා නොකිරීම තුලින් මායයෙන් මිදෙනවා. ඔන්න ඊළඟට ලෝක බුදුරජාණන් ප්‍රකාශ කරන මොනවද මේ මඤ්ඤිත කියලා කියන්නේ. ඔය දැන් මෙතන කියාපු වචනේ ඕන එකට නිදර්ශන දක්වනවා. මහා පුදුමයි දේශනාව. අස්මීති භික්ඛවේ මඤ්ඤිත මේතං අය මහාමස්මීති මඤ්ඤිත මේතං භවිෂ්‍යන්ති මඤ්ඤිත මේතං න භවිෂ්‍යන්ති මඤ්ඤිත මේතං රූපී භවිෂ්‍යන්ති මඤ්ඤිත මේතං අරූපී භවිෂ්‍යන්ති මඤ්ඤිත මේතං සංඤී භවිෂ්‍යන්ති මඤ්ඤිත මේතං අසංඤී භවිෂ්‍යන්ති මඤ්ඤිත මේතං නිරසංඤී නාසංඤී භවිෂ්‍යන්ති මඤ්ඤිත මේතං මඤ්ඤිතං භික්ඛවේ ගණ්ඩෝ මඤ්ඤිතං රෝගෝ මඤ්ඤිතං සල්ලං. අනේ විදිහට ඒ නවයක් එතන කියනවා මඤ්ඤිත. ඔන්න දැන් තේරුම් ගන්න. අස්මීති භික්ඛවේ මඤ්ඤිත මේතං. පළවෙනිම මඤ්ඤිතේ මොකක්ද? වෙමි කියන්නේ. හරි පුදුමයිනේ. වෙමි කියලා අපි දැන් වෙමි කියන එක අපිට නොදා පුළුවන් ද යාකටනේ. නමුත් වෙමි කියන එකම බුදුහාමුදුරු පෙන්නකොන හිතඩුවක් හිතාගැනීමක් පමණයි. වෙමි කියන එකම හිතාගැනීමක් පමණයි. එතකොට ඊළඟට අයං අහං අස්මි. වෙමි කියලා මදිනේ. මේක මම වෙමි. මෙය මම වෙමි. ඒක උපාදාන ස්කන්ධෙන් එකක් අරගෙන මම රූපය වෙමි. මම වේදනාව වෙමි. ඒකත් මඤ්ඤිතයක් තමයි. මොන බලන්න ඊළඟට කියන්නේ. එතකොට මේ වෙමි කියන එකත් මඤ්ඤිතයක්. මෙය මම වෙමි කියන එකත් මඤ්ඤිතයක්. ඊළඟට මමනක් නෙවෙයි භවිෂ්‍යං. මම අනාගතේ වෙන්නේ කියන එක ඒකත් මඤ්ඤිතයක්. නොවන්නේ කියන එකත් මඤ්ඤිතයක්. රූපේ වන්නේ කියන එකත් මඤ්ඤිතයක්. ඔය රූප ලෝක දැන් හිතලා බලන්න බ්‍රහ්මියත් ඔක්කොම අහුවෙලා මේකට.
බ්‍රහ්ම අරූප ලෝක ඔක්කොම ඉවරයි. රූපී භවයේ සාන්ති මම රූප ලෝකවල බ්‍රහ්මයෙක් වෙන්න ඕනේ. ඒකත් මනිතය. අරූපී භවයේ සාන්ති ඒකත් මනිතය. සංඤී භවිත සංඥාවත් එක්ක වන්නේම කියන ඒකත් භවිත. අසංඤී වෙන එකත් ඒකත් මනිතය. නේව සංඤී නා සංඤී භව. සංඥාවක් නැති නිසා සංඥා ඇත්තෙත් නැති අපි කියවර සීසෝ පැදිලි ඒකත් මනිතය. ඔන්න භව මුළු මහත් භවයම මනිතය උඩ තියෙන බව පෙන්වන්න කළා. බුදුරජාණන් කරනවා මඤ්ඤිතං බික්ඛු ගණ්ඩෝ මඤ්ඤිතං රෝගෝ මඤ්ඤිතං සල්ලෝ. මඤ්ඤිතේ ගඩක් රෝගයක් උලක්. ඒක නිසා සංඝයා වහන්සේට ඒ තස්මාතිය විත්තේ අමඤ්ඤිතමනින චේතසා විහරිස්සාමති එවං යෝසිතව. එම නිසා මහණෙනි මඤ්ඤණාවෙන් තොර සිතකින් වාසය කරන්න කියන ඒ ශික්ෂණය තබා ගන්න. ඒ ශික්ෂණය ඇති කරගන්න. අන්නේ වේපචිත්ත බන්ධන කතාව තුලින් අපිට පේනවා. ඒ ලෝකයේනේ ඒක අපි කිව්වර භාෂා විවහාරය තුළ මේ මෝහය පුදුම විදිහට ගැඹුරලා තියෙනවා. අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒකයි බුදුරජාණන් ශ්‍රීක විවහාර කරනවා ග්‍රහණය නොකොට. දැන් අර එදා අපි කියන්නේ නැති මේ තුනතන මතකයි ආදීසුලි කතාව කියනකොට අර තැන මේ තැන කතාව මතක නේද? එතකොට මේ තැන කතාවත් එක්කම අනේකක් තමයි අපි කියවනේ අර පුරුෂ තුන. උත්තම පුරුෂ මම උත්තම පුරුෂයා ඉස්සරහින් ඉන්න එක මධ්‍යම පුරුෂයා අර එහායින් ඉන්න එක ප්‍රථම පුරුෂයා. ඔය ව්‍යාකරණය. දැන් හිතලා බලන්න. එතකොට ඒකට අදාළ ක්‍රියාපද තමයි වෙමි වෙහි ඔය දෙක තියෙනවා. වෙහි කියලා කියන්නේ මධ්‍යම ප්‍රධාන වෙයි. වෙමි වෙහි වෙයි. ඒ ඔක්කොම ඉවරයි එතකොට. ඒ හැම එකම බුදුරජාණන් වහන්සේ වචනයට අනුව මේවා මන්නිත පමණයි. නමුත් අපිට මේවා පාවිච්චි කරන්න වෙනවා. අන්න එතනයි කිව්වේ මේ අර භාෂාවත් තර්කයක් තුළ ලෝකය හිර වෙලා ඉන්නවා. අතක්කාවච ධර්මයක් බුදුරජාණන් ඉදිරිපත් කරේ අන්න අර කියාපු පටිච්ච සමුප්පාද ධර්මය නැමැති මැදුම් මගින්. ඒක අපි කිව්වා අර මැජික් එකේ උපමාව තායිත් මතක් කරගන්න. ඒකත් මේ නොදන්න ආයත කියමු. ඒක පොතකට කියන එකක් නෙමෙයි. අපි මේ පුංචි අත්දැකීම් තුලින් පොඩි කාලේ දැකපු සිද්ධියක් ආසෙන් දැන් මම මේ ලෝකේ පුරා ගිහින් නෑ. මට ඔය යන්තම් ඔය දැකපු ආයතත් ආසෙන් තමයි මම මේ කියන උපමා අර සර්ප චක්‍රය වගේ. ඉතින් මෙතෙන්දිත් අර ඒ කාලේ මම දැක්ක මතකයි පොඩි කාලේ. තාපු ඉස්සරහින් යනකොට අපිත් ඔය නැවතිලා බැලුවා මොකද මේ කේතලකින් වතුරක් කරනවා. මේ වාදනයකට වාදනේ පිරෙන්නේ නැහැ වතුර හිස් වෙන්නේ නැහැ. පස්සේ ඉතින් දන්නේ අර වතුර නල එක තුලින් ජාලා වතුරින් මොකද්ද නලයක් යනවා. ඉතින් මේ ලෝකෙත් නැති කේතලයක් විදිහට. සමුදයෝ නිරන්තරයෙන් හට ගැනීමක් තියෙනවා. නිරන්තරයෙන් නිරෝධ වීමක් තියෙනවා. නමුත් ඒක නිරෝධ පක්ෂය අමතක කළා. සමුදය පක්ෂය මතු කරගෙන මේ පෘථග්ජන ලෝකයා සක්කාය දිට්ඨිය එල්බගෙන ඉන්නවා. සක්කාය දිට්ඨිය කියන වචනය ඒක නිරුක්තියක් ඉස්සලා බලන්න. සක්කාය දිට්ඨි. සක් කියන්නේ ඇත. එතකොට කාය කියන්නේ සමූහය. මුළු සමූහයම ඇත. මුළු සමූහයම ඇත කියලා ගත්ත නිසානේ අපි මේ අපේ අනන්‍යතාව නැති අනන්‍යතාවක් ඔප්පු කරන්න ආණ්ඩුවට ඔප්පු කරන්න ඔය දන්නනේ හරි කියන්න ඕනේ. ඔය ඩෙන්ටිටි කාඩ් කියලා එහෙම තියාගෙන මේ හැඳුනුම්පත්. නමුත් මොන අනන්‍යතාවද? හැම එකක්ම අන්‍යතාභාවී නම් ලෝකේ අන්‍යතාවය ඕකෙන් කියන්නේ ඕනේ ආණ්ඩුවට. නමුත් අන්‍යතාභාවී භවගතෝ අන්‍යතාභාවය අමතක කරලා අපි අනන්‍යතාව මතු කරගෙන තමයි මේ මගේ රූපයයි කියලා මේ තියෙන රූපේ පමණක් නෙවෙයි කුඩාවදී වේවා විවාහ වෙන අවස්ථාවේ වේවා ඒකට ලස්සන රූප මගේ කියලා ගන්නවා. ඔන්න එතනම හිතා ගන්න පුළුවන් මේක. ඉතින් අන්නේ වෙමි කියලා ඒ ස්ථාවරය තුල අර ඝන සංඥාව අපි කියලා කිව්වේ ඔකයි. ඝන සංඥාව කියලා කිව්වෙත් ඒකයි. මේක ලෝකයේ ආමතක කරනවා. මේක නිරන්තරයෙන් නැතිවීමක් තියෙන එක. ඒක මේ ව්‍යවහාරයට අල්ලගන්න බෑ. ගඟ ගලයි කියනකොට ගැලීමක් විතරයි. නමුත් අපි ඒකට ගඟ කියලා ව්‍යවහාර කරාට පස්සේ නමක් දුන්නාට පස්සේ මොන ගඟද ගින් ගඟද කැලණි ගඟද කියලා ඊට පස්සේ ඉතින් ගඟ ගලනවා වගේම තමයි අපිත් අපේ මෝහාන්තකාරය අපි ගැල්ලා ඉන්නේ. අන්න ඒකවල බුදුරජාණන් වහන්සේ ටිකක් මතු කරේ මේ ටික මේ අපේ සමහර මේ අටුවන් කියන්න නරකයි. නමුත් අපේ අටුවාචාරින් මහසයට අහුනුවත් ඇතැම් බෞද්ධ නිකායවල මේක මතු කරලා දීලා තියෙනවා. මේ අන්ත දෙකෙන් මිදුණු මැදින් මඟ පටිච්චසමුප්පාදයේ බව යම් අන්‍ය බෞද්ධම දර්ශනවල ඒවයි කියන හැම එකක්ම පිළිගන්නවා නෙවෙයි. ඇතැම් බෞද්ධ දර්ශනවල ඒ ටික මතු කරලා දීලා තියෙනවා. මෙන්න මේ එකට ශූන්‍යතාව කියලා සමහර පාවිච්චි කරනවා. නමුත් අතන අර කාරණේ තියෙන්නේ. අර නිරන්තරයෙන් ලෝකයේ ඇතිවීමක් නැතිවීමක් තිබුණා. ඒක වචනයට අහුවෙන්නේ නැහැ. මොකද තර්කේ නම් දෙක. එක ඇත එක නැත. එක ඇත එක නැත. එහෙමත් නැත්නම් චතුස්කෝටි කියලා එකක් හදාගෙන තියෙනවා. ඇති සහ අත්‍ිනාත්ති කියන මේ දෙක තුලම තමයි අන්තිමට හතර දක්වා යන්නේ. ඇත්තේ නැත ඔය ආදියට හදාගෙන. නමුත් හැම එකක්ම තියෙන අන්න ඇති නැති කියන ද්වේතාව තුල. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ අන්න අර ලෝකයේ යන්ත්‍රයෙන් වෙනස් වීම මතු කරලා දෙන සමුදය නිරෝධෝ කියන ඒ ටික මතු කරලා දුන ලෝකයක්. අන්න එතකොට ඊළඟට අපි තව ටිකක් හිතලා බලමු. මේ අස්මි කියන එක එතකොට අපිම හිතාගත්ත දෙයක්ද මොකද මේකට හේතුව?
ඒකත් හෙළිවෙන වටිනා සූත්‍රයක් තියෙනවා. මේක කන්නත් මේ පින්නතුන් සමහර විට කියන්නේ නැති වටිනා සූත්‍රයක් කියන්නේ මෙහෙමයි. ආනන්ද ස්වාමීන් වහන්සේ යම් අවස්ථාවක උන්වහන්සේගේ අසුරු කරන සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා මේ ඇවැත්නි මේ අපි මහණවරු ළඟදී අපට මේ පුන්න මන්තානිපුත්තු ස්වාමීන් වහන්සේ හුඟක් උපකාර වුණා. මට මේ පුන්න මන්තානිපුත්තු ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම අනුශාසනා කළා. කොහොමද? ආනන්ද එහෙම කියලා කියනවා. උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. ඔන්න ප්‍රධාන වචන. අස්මි කියන හැඟීම ඇති වෙන්නේ උපාදානයක් නිසායි. උපාදාය කියලා කියන්නේ පින්නතුනි උපාදාන කර ගැනීම. කොට යමක් අල්ලා ගැනීම තුලිනුයි එහෙම කියමු. යමක් අල්ලා ගැනීම තුලිනුයි වෙමි කියන හැඟීමක් එන්නේ. නෝ අනුපාදාය අල්ලා නොගැනීමක් තුලින් නෙවෙයි. කොට හේතුප්‍රත්‍ය තුලිනුයි අස්මි කියන එක. ඉබේ නෙවෙයි. අස්මි කියන එක ඇති වෙන්නේ හේතුප්‍රත්‍ය. මොකද්ද හේතුප්‍රත්‍ය? උපාදාන. කොට උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. සුච උපාදාය අස්මීති හෝති නෝ. ඔන්න මේ පුන්නමන්තානි පුත්‍ර සානාතිගේ වචනයි ආනන්ද සානාති නැවත උච්චාරණය කරන්නේ. කුමක් අල්ලාගෙනද? රූපං උපාදාය. දැන් ඉතින් ඉතලා තාන රූප අල්ලා ගැනීම. රූපයක් අල්ලගත්තු තැනයි වෙමි කියන එක තියෙන්නේ. වේදනාව අල්ලගත්තු තැනයි සංඥා සංකාර විඥාන අල්ලගත්තු තැනයි අස්මි කියන වචනේ ඉන්නේ. නිකන් නෙවෙයි. අල්ලා නොගැනීමෙන් නෙවෙයි. අන්න එතන පෙන්නු කරන්නේ අර උපාදානය නිසායි. ඒකට උපාදානය තුලිනුයි මේ අස්මි කියන වචනේ පෝෂණය වෙන්නේ. ඊළඟට බුදු ඒ පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේ පුදුම උපමාවක් දෙනවා. ඒක ඇති මේ පින්නතුන්ට හොඳට මේ හිතන්න ගැඹුරු එකක්. යම්සේ හැඩ වැඩ දැකිය ඉන්න කැමති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඒ ස්ත්‍රියට හෝ පුරුෂයාට අස්මි කියන හැඟීම එන්නේ ඒ කියන්නේ ඔන්න එයා ඒ පුද්ගලයා හිතන්න ඒ කාලේ තියෙන හැටියට පිරිසුදු කණ්ණාඩියක හෝ පැහැදිලි වතුරක හෝ තමන්ගේ මුඛ නිමිත්ත තමන්ගේ මුහුණ දිහා බලලා තමයි උපාදාය අස්මීති හොතු මේ ඉන්නේ මම කියලා සලකගන්න. අන්න එතකොට අර උපාදාය කියන්නේ නමක් අල්ල ගැනීම. එතෙන්දී අල්ලගත්තේ කණ්ණාඩිය. කණ්ණාඩිය ඉස්සරහට අල්ලගත්තාම තමයි මේ මම කියලා හැඟීම එන්නේ. ඒ එතෙක් නිසා අන්න එතනත් දැන් කිට්ටු කරගන්න මේ පින්නතුන්ට අපි කියපු නාසිසස් කතාව. නාසිසස් කවදාවත් තමන්ගේ මුහුණ දැකලා නැති නිසා නේ අර වතුරේ එකපාරට දැක්ක හැටි දෙවගණක් කියලා. පොර දෙවගණක් කියලා හිතා ගන්නවා වගේම තමයි පින්නතුනේ මේ මම කියලා හිතා ගැනීම. මොකද මේ කණ්ණාඩියේ පේන්න පුද්ගලයා නොවේනේ. ඇතුලේ තියෙන කුණු කන්දල් පේනවද කණ්ණාඩියේ වැටෙනවද බඩවැල් වල තියෙන දේවල් කුණු කන්දල් අර මේ හොඳට හැඩ වැඩ දාපු ටික විතර මේ කණ්ණාඩියේ වැටෙන්නේ. පින්තූරේ වැටෙන්නේ. ඡායාවේ වැටෙන්නේ. ඕකනේ ලෝකේ අල්ලගන්නේ. අන්න ඒක තමයි උපාදාය අස්මීතිය. ඒකට රූපය එහෙම අල්ලගන්නවා. වේදනාවක් අල්ලගන්නවා. ඒක කොහොමද වේදනාව අල්ලගන්නේ? ඒකත් අපි සමහර වෙලාවට ප්‍රකාශ කරනවා. දැන් අපි බලන්න ඒකත් බුදුරජාණන්සේකෙතින්ම ප්‍රකාශ කරලා තියෙනවා. ඔය එක එකක් ස්කන්ධ හැටියට දක්වන එක ඒක කලින් අවස්ථාවකත් කිව්වා. මේ පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද? ගොඩවල් පහ කියන්නේ මොකද? ඒකත් 11 ආකාරයකයි. අන්න එතෙන්ට බලමු අපි. මේ එක එක ස්කන්ධයක් 11 ආකාරයක් බව බුදුරජාණන් ප්‍රකාශ කරලා තියෙනවා. මොකක්ද 11 ආකාරය? සංකිච්ච රූපං අතීතානාගත පච්චුප්පන්නං අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා ඊනං වා පනිත්තං වා යන් දුරේ සම්තිකේ වා සබ්බං රූපං කියලා ඔය විදිහට ඔය විදර්ශනාවට නගනකොට ඒ රූපයේ ස්කන්ධය මොනවද කියලා විග්‍රහ කරලා ඒ ගැන හිතේ දන්නේ කියන එකයි කියන්නේ. කොහොමද ඒක 11 ආකාරයට බෙදලා යන්නේ? සංකිච්ච රූපං අතීත අනාගත පච්චුප්ප අතීත රූපයත් මගේ. අන්න බලන්න අර පොඩි අර දැන් මේ පින්නතුන්ගේ ඒ ඡායාරූප අලවපු ඒ පොත්වල අර පුංචි එක ලස්සන කාලේ මේත් මම ඒ කියලා කියනෝනේ අන්න අතීත රූපේ. ඊළඟට අනාගත රූපේට අපි පොඩි නිදර්ශනයක් කිව්වා මේ පින්නතුන්ට අමුතුවෙන් සලක ගන්න. දැන් මේ පින්නතුන් ඔය මගුල් ගෙදරවල එහෙම යන ලෑස්ති යනකොට පින්නතුන් පමණක් නේ පින්වතියන් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා මම එතෙන්ට ගියාම කොහොමද හිටියේද? ආයෙත් හැරිලා බලලා ඊට වැඩිය ලස්සනට හිටියේ. ඉතින් අනාගත රූපයක් අල්ලගත්තානේ. අන්න ඒ වගේ තමයි අතීත අනාගත පච්චුප්පන්න කියන අමුතුවෙන් කියන දෙයක් නෑ. ඔන්න කාලත්‍රය අතීත අනාගත පච්චුප්පන්න ඊළඟට ඕලාරිකං වා සුකුමං වා ඒක ගොරෝසු එකක් වේවා සියුම් වේවා. ඊළඟට පහත් එකක් වේවා ලස්සන වටිනා එකක් හිණ ප්‍රණීත. ඊළඟට යම් දූරේ සම්තිකේවා. අජත්තං වා බහිද්ධා ඒක කියන්න බැරි නා. අජත්තං වා බහිද්ධා අතීත අනාගත පච්චුප්පන්න ඊළඟට අජත්ත බහිද ඇතුළත සහ පිටත සමාගි රූපේ මමක් නෙවෙයි පිට එකක් අල්ල ගන්නවා හිතේ. අද ඒක කියන්න ඕනේ නෑනේ. අජත්තං වා බහිද්දා ඕලාරිකං වා සුකුම ගොරෝසු ඊළඟට හීන ප්‍රණීත ළඟ දූරේ සම්තිකේ ළඟ තියෙන එකත් ඇතුළේ ඈත තියෙන එකත් කියලා ඔන්න ඔය විදිහට 11 ආකාරයක් එතන දක්වනවා. ඒ හැම එක ස්කන්ධයක් පාසා. ඒ විදිහට තමයි මේ පුද්ගලයා තමන්ගේ ජීවිතය පිළිබඳ හිතේ රඳවගෙන ඉන්න ඔය 11 ආකාරය. ඒක මේ ජීවිතේට පමණක් නෙවෙයි දීර්ඝ කාලයක් සංසාරය ආරාධතු ඒවත්. ඒක තමයි අනුසය වශයෙන් තිබෙන්නේ. ඒකට මහා පුදුම සංසාර අවුලක් මෙතන තියෙන්නේ. ඒකට මේ භාෂාවට දොස් කියනව නෙවෙයි. භාෂාව හදාගත්තේ අපි. හදාගත්තට පස්සේ අපි ඒකට යට වුණා.
ඒ ටික තමයි අර කලින් අවස්ථාවල අපි කිව්වේ ප්‍රපංච ආදී ගැන කියනකොට අර මන්ත්‍රකාරයෝ 3 දෙනා ඔය පරණ කතන්තර මන්ත්‍රකාරයෝ 3 දෙනෙක් විද්‍යා මන්ත්‍රය හොඳට ඉගෙනගෙන සැලේ මැදින් යනකොට එක්කෙනෙක් තමන්ගේ හපංකම පෙන්නන් ඇටකටු වගේක් දැක්කා. ඒ ඇටකටු දෙක එකතු කරලා එක මන්ත්‍රකාරයෙක් තමන්ගේ ශක්තිය අනිත් එක්කෙනා ඒකේ මස් පිරෙව්වා. තුන්වෙනි එක්කෙනා පණ දුන්නට පස්සේ වාග්ය පණ 3 දෙනාම කාලා දැම්මා. අන්න ඒ වගේ දෙයක් තමයි අපේ මේ භාෂාව තර්කය අපිම ගොඩනගාගත්තු දෙයක්. අපිම ගොඩනගාගත්තු භාෂාවට තර්කයට හිර වෙලා අපි මේ සංසාරයේ ඒක නිසා තමයි අපි කිව්වේ මේ සංසාරයේ ගැටලුව ඉස්සෙල් මුල් දේශනාවක කිව්වා. භාෂා ව්‍යවහාරය තුල ගැටලුව තියෙනවා. ඒකට බනින්න නෙවෙයි. නමුත් ඒක අපිට පාවිච්චි කරන්න යන බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරන්න බුදුරජාණන් වහන්සේ කිව්වේ අර එක් අවස්ථාවක එක වටිනා සූත්‍රයක් ඉවර කරන්නේ ඔය පොට්ටපාද සූත්‍රයේදී මහා ගැඹුරු සූත්‍රයක් අවසන් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඉතිමා කෝචිත්ත ලෝක සමඤ්ඤා ලෝක නිරුත්‍යෝ ලෝක වෝහාරා ලෝක පඤ්ඤාත්‍යෝ යාහි තථාගතෝ වෝහරති අපරාම චිත්ත කියන ඒ හිතනාට ආමන්ත්‍රණය කළා කියන්නේ චිත්ත මේ හැම එකක්ම සීමා කෝචිත්ත ලෝක සමඤ්ඤා ලෝකේ පිළිගත්තු මත විතරයි සම්මුති විතරයි ලෝක පඤ්ඤාත්‍ය ලෝක ප්‍රඥාප්ති විතරයි ලෝක නිරුක්ති විතරයි ඒ වයින් තථාගතයන් වහන්සේ ඒවා ව්‍යවහාර කරනවා නම් අපරාමස පරාමර්ශණය කරන්නේ අල්ලගෙන අන්න එතන ඒකට ධර්මයේ අපි ඉලක්කය වියුත්තේ ඒකට ඒකේ ඒ නිසා අත් වශයෙන් නිදෙන්න තියෙන අනිත් දේවල් වල වගේම අන්තිමට අපිට මේ භාෂා ව්‍යවහාර තුළ තියෙන මිත්‍යාත්මයක් නිදෙන්න වෙනවා. ඒක විදර්ශනා ප්‍රඥාව තුළින් ප්‍රත්‍යක්ෂ ඥානය ඇති කර තුලිනුයි විදර්ශනාත්මක වශයෙන් අර කියපු ඇති නැති නිරන්තරයෙන් දැකීම තුලිනුයි. මෙන්න මේ කියපු මේ මිත්‍යාවෙන් අපිට මෙදෙන්න පුළුවන්. ඒකත් පච්චත්තන් වේදිතබ්බෝ තම තමන්ට ඒක මෙදෙන්න වෙන්නේ ප්‍රත්‍යක්ෂයි. ඉතින් මේ ටික ඇති කියලා හිතන මේ පින්නතුන්ට අද දවස් ඉතින් මේ ওই විදිහට ටිකෙන් ටික මට පේන හැටියට ගැඹුරින් ගැඹුරට යනවා වගේ. නමුත් මේ පින්නතුන් අධෛර්ය වෙන්න එපා. මේවා අර විරුද්ධ බණ තරම් ප්‍රියමනාප නොවෙන්න පුළුවන්. නමුත් මෙන්න මෙතනයි ශාසනය තියෙන්නේ. අපි ප්‍රකාශ කළා මේ පින්නතුන්ට කලිනුත් කිව්වා මේ පින්නතුන්ට බුදුන් දැක නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් පටිච්චසමුප්පාදේ දකින්න කියලා. මොකද ළමෙක් පටිච්චසමුප්පාදේ දැක්කොත් ධර්මය දකිනවා. ළමෙක් ධර්මය දැක්කොත් බුදුරජාණන් වහන්සේ දකිනවා. කොට පටිච්චසමුප්පාද ධර්මය දකිනකොට බුදුනුත් දකින්න පුළුවන්. ධර්මයක් දකින්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි මේ පින්නතුන් වලින් සලකා ගන්න. ඉතින් අද දින මේ පින්නතුන් තම තමන්ගේ ප්‍රමාණයෙන් ඒ යම් වටිනා ශීලයක් සමාදන් වෙලා ඊළාට බණ භාවනා ආදී දෙන්නේ නැති අද මේ තමන්ගේ විදර්ශනා භාවනාවට විශේෂණ උපකාර වෙන යමක් මෙයාද කියවුණා. මේවත් උපකාර කරගෙන හැකිතා මේ පින්නතුන් අධෛර්ය වෙන්නේ නැතුව මේ ධර්ම මාර්ගයේ යමින් මේ බුදුරජාණන් වහන්සේ දක්වපු සලකුණු තුලින් මේ අති භයානක සංසාරේ නරසන්තාප ජාතෝ කියලා කිව්වේ වගේ භයානක සංසාර මේ දිලා උතුම් මමා මහණියනි සැනසීම සෝවාන් ආදී මාර්ග ඥානි ඒකට මේ ජීවිතය තුලින් සාර්ථක කරගන්න මේ පින්වල ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවිචේසිත අකනිටා දක්වා යම් තාක් සත්‍ය කෙනෙක් බඳු ධර්ම දේශනාමේ ධර්ම ශ්‍රවණ මේ කුසල කනුමෝදන් වීමට කැමති නම් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධි කියන උතුම් මමා මහණියනි සැනසීම ප්‍රාර්ථනා කරනවා. ගාථා එත්තාවතා චම්හි සංකතං සංකතං සබ්බේ දේවානුමෝදන් සබ්බ සම්පatti සබ්බේ දේවානුමෝදිत्वा විච්ඡන්තු අනුසම්පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගම පුඤ්ඤං කං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආදත්තා চিරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගම පුඤ්ඤං කං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දුක්ඛපත්තානි දුක්ඛා භයපත්තානි භා සෝකපත්තානි සෝකා හොන්තු සබ්බේති පානිනෝ දුක්ඛපත්තානි දුක්ඛා භයපත්තානි භා සෝකපත්තානි සෝකා හොන්තු සබ්බේති පානිනෝ දුක්ඛපත්තානි දුක්ඛා භයපත්තානි සෝකා හොන්තු සබ්බේති පානිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය අබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායු කෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවති
සබ්බ බුද්ධානුභාවේන සදා රොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා රොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා රොත්ති භවන්තු තේ අභිවාදන සීරිස නිච්ඡං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවමිනෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිවිච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.